උදකං හි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනං දාරුං නමයන්ති තච්චකා අත්තානං දමයන්ති සුබ්බතාති. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, ධර්මදේශනාවේ මාතෘකාව හැටියට යොදාගත් ගාථා රත්නය මුලින් සිහිපත් කළා. උදකං හි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනං දාරුං නමයන්ති තච්චකා අත්තානං දමයන්ති සුබ්බතා කියලා. පිනතුනි, අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කොට වදාළි අපේ ශාසනයේ හිටපු සුඛ කියන සාමණේරයන් වහන්සේ සසරින් මිදෙන්න කටයුතු කරපු ආකාරය මූලික කරගෙන. මේ ගාථා රත්නයේ සඳහන් වෙනවා ධම්මපද පාළියේ. මේ ගාථාවේ සඳහන් වෙන සරල තේරුම ගැන අපි කල්පනා කරලා බැලුවොත්, උදකං හි නයන්ති නෙත්තිකා, ගොවියෝ වැවේ ඉඳලා කුඹුර දක්වා වතුර අරගෙන යනවා. ඒ වතුර බොහෝම කීකරු කරගෙන තමයි කුඹුරට අරගෙන යන්නේ. වේල්ලෙන් පිටට වතුරට යන්න දෙන්නේ. තමන්ගේ කුඹුර දක්වාම වතුර පාර අරගෙන යනවා. උසුකාරා නමයන්ති තේජනං, හී වඩුවෝ ඊ තලය ඉතාම කෙලින් බොහොම සියුම් විදිහට සකස් කරනවා. සියුම් තුඩක් සහිතව ඇද ඇරලා හරි කෙලින් ඊ තල හදනවා හී වඩුවෝ. දාරුං නමයන්ති තච්චකා, වඩු බාසුන් නැහැ. ලී දඬු අරගෙන ඒ ලීවලින් කපල රැහැල විදල හරි අපූරු නිර්මාණ කරනවා ලීවලින්. ආං ඒ වගේ තමයි ඥානවන්ත පුජ්‍යලයා, වීර්යවන්ත පුජ්‍යලයා තමන්ගේ ආත්මය ඒ වීර්යෙන් ඥානයෙන් දිනනවා. එහෙම ගාථාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න මූලික හේතුව බවට පත්වෙච්ච කාරණාව අපි ටිකක් කෙටියෙන් සිහිපත් කළොත්, නැති සුඛ සාමණේරයන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය රත්නය. පැවිදි වෙන්නේ 7 අවුරුදු වයසින්. පැවිදි වුණාට පස්සේ දවස් 7ක් යනකම්ම පැවිදි වෙච්ච දවසේ ඉඳලා සාමණේරයන් වහන්සේගේ දෙමව්පියෝ සැරියුත් මහරහතන් වහන්සේටත් සුඛ සාමණේරයන් වහන්සේටත් දන් දෙනවා. 7 දවසක්ම දන් දීලා ඒ අයින් පස්සේ තමන්ගේ ගෙවල් දොරවල් බලා පිටත් වෙනවා. 8 වෙනි දවසේ දන් දෙන්න කෙනෙක් නැති නිසා සාමණේර හාමුදුරුවොත් අඬ ගහගෙන සැරියුත් මහරහතන් වහන්සේ පිණ්ඩපාතයට පිටත් වුණා. ටික දුරක් වඩිනකොට තමයි මේ කුඹුරට වතුර අරගෙන යන වේල්ල දැක්කේ. අවුරුදු 7ක පොඩි ළමෙක්. ඒ අවුරුදු 7ක් වයස කෙනාගේ මානසිකත්වය කොහොමද කියන කාරණාව මේ හැම කෙනෙක්ම දන්නවා. ආන් ඒ වාගේ දරුවෙක් තමයි සැරියුත් මහරහතන් වහන්සේගෙන් අහන්නේ, ස්වාමීනි මේක මොකක්ද? සාමණේර ඒක වේල්ල. ඒ වේල්ලෙන් මොකද කරන්නේ ස්වාමීනි? වැවේ ඉඳලා මේ වතුර අරගෙන යනවා ගොවියෝ තමන්ගේ කුඹුර දක්වා. ස්වාමීනි මේ වතුරට ඒ විදිහට කුඹුරට යන්න හිතක් තියනවද කියලා ඇහුවා. නෑ සාමණේර, වතුරට හිතක් නෑ. ගොවියා තමයි තමන්ට ඕන හැටියට කීකරු කරගෙන වේල්ලෙන් පිටට යන්න දෙන්නේ නැතුව තමන්ට උවමනාතනට වතුර අරගෙන යනවා. කුඹුරට වතුර හරවලා ගොයන් ටික සාර්ථක කරගෙන එයා හොඳ අස්වැන්නක් ලබනවා. තව ටිකක් දුර යනකොට හම්බ වුණා කම්මලක්. එතන යකඩෝලින් කරන නොයෙක් වැඩ. ඊතල හදනවා, පිහිය හදනවා, කැටි හදනවා, තවත් නිර්මාණ කරනවා. යකඩ කියන්නේ හරි ශක්තිමත් జాතියක්. ස්වාමීනි මේක මොකද්ද? සාමණේර මේකට කියන්නේ කම්මල කියලා. මොනවද ස්වාමීනි මෙතන කරන්නේ? යකඩ වලින් නොයෙක් වැඩ මෙතන කරනවා. හී වඩුවෝ ඍජු විදිහට ඊතලත් හදනවා මෙතන. ස්වාමීනි යකඩ වලට හිතක් තියනවද? නෑ සාමණේර, යකඩ වලට හිතක් නෑ. ඉස්සරහට යන ගමන් කල්පනා කළා හිත පිට නැති යකඩ වැඩ කරන කෙනාට ඕන හැටියට කීකරු කරගෙන ඊටාම ලස්සන නිර්මාණ කරලා තමන්ට ඕන හැටියට යකඩ කීකරු කරලායි දැන් තියෙන්නේ. තව ටිකක් දුර යනකොට වඩු මඩුවක් හම්බ වුණා. ස්වාමීනි එතන මොනවද කරන්නේ? ගස් කපාගෙන ඇවිල්ලා ඒ ගස් ඉරලා රැහැලා වේලලා
ගාල කපල විදල නොයෙක් දේවල් කරලා අපූරු නිර්මාණ හදනවා වඩුමඩුවේ. ස්වාමීනි මේ දැවවලට හිතක් තියෙනවද කියලා ඇහුවා. නෑ සාමණේර. වඩුවට ඕන හැටියට හිත් පිත් නැති ලීය කීකරු කරලා තමන් කැමති විදිහට බහන්න හදලා හොඳ මිලකට විකුණ ගන්න වඩුවත් සතුටු වෙනවා. දැන් මේක කල්පනා කර කර තව ටිකක් ගියා. සාමණේරයෝ කල්පනා කරනවා හිත් පිත් නැති ජලය කීකරු කරගෙන කුඹුරට අරන් යනවා. එහෙම ගිහිල්ලා සතුටු වෙනවා. හිත් පිත් නැති යකඩ තමන්ට ඕන හැටියට කීකරු කරලා අපූරු නිර්මාණ කරගන්නවා. හිත් පිත් නැති ලී කීකරු කරගෙන තමන්ට ඕන දේ සම්පූර්ණ කරගන්නවා. එතකොට හිත් පිත් නැති දේවල් හිත් පිත් ඇති අයට අනුව කීකරු කරගන්නවා. ඒ අයගේ හිතට අනුව ඒ නිර්මාණ කරගන්නවා. එහෙමනම් මම හිත් පිත් තියෙන කෙනෙක්. නමුත් මගේ හිත තව මට ඕන හැටියට කීකරු වෙලා නැහැ. එහෙනම් බාහිර දේවල් කීකරු කරන්න පුළුවන් නම් අනික් අයට ඇයි මට බැරි මගේ හිත කීකරු කරන්න? ආන් එහෙම හිතලා සරියුත් මහරහතන් වහන්සේට සඳහන් කළා, ස්වාමීනි ඔබ වහන්සේගේ පාත්‍රා සිවුරු ගන්නව නම් මම අද පිණ්ඩපාතේ ඉන්නේ නැහැ. මම යනවා ස්වාමීනි හිත කීකරු කරන්න. ශ්‍රමණ ධර්මයේ සම්පූර්ණ කරන්න. සරියුත් මහරහතන් වහන්සේ සඳහන් කළා, එහෙනම් සාමණේර මගේ පාත්‍රා සිවුරු මට දෙන්න. මෙන්න කුටියේ යතුරු. මේ යතුරත් අරගෙන ගිහිල්ලා කුටිය ඇතුලේ ඉඳගෙන ශ්‍රමණ ධර්මයේ පුරන්න. සාමණේරයන්ට යතුරු දුන්නා. සරියුත් මහරහතන් වහන්සේ පාත්‍රා සිවුරු ඉල්ලගත්තා. උන්වහන්සේ පිණ්ඩපාතයට පිටත් වුණා. පොඩි හාමුදුරුවෝ අඬ ගැහුවා තමන්ගේ ගුරු ස්වාමින් වහන්සේට. ස්වාමීනි මටත් දානේ ටිකක් ගේනවද කියලා ඇහුවා. මතක තියාගන්න ඕනේ හැම වෙලාවෙම පොඩි හාමුදුරුවන්ගේ වයස අවුරුදු 7යි. ස්වාමීනි මටත් දානේ ටිකක් ගේනවද කිව්වා. ගේන්නම් සාමණේරේ. ඊළඟට කියනවා ස්වාමීනි මට ගේන්නම් කීවට ඔය සාමාන්‍ය දාන වේලක් නම් මට එපා. සප්ත රස භෝජනයක් මට අරන් එන්න කිව්වා. මොනවද මේ සප්ත රස භෝජන කියලා කියන්නේ? ව්‍යංජන 100ක් එක්ක මට කෑම වේලක් ඕන කිව්වා. සාමණේර මට ලැබෙයිද? ස්වාමීනි ලැබෙනවා. ඔබ වහන්සේගේ පිනට ලැබුණ නැත්තම් මගේ පිනට හම්බෙනවමයි කිව්වා. සරියුත් මහරහතන් වහන්සේ වැඩියා. කාටද එහෙම කිව්වේ? දෙවනි බුදුරජාණන් වහන්සේ වගේ සරියුත් මහරහතන් වහන්සේටයි මේ පුංචි දරුවා කියන්නේ ඔබ වහන්සේගේ පිනට හම්බුන්නේ නැත්තම්. එතකොට පින්නතුනේ මේ ධර්ම කාරණාව දැනෙන්න කල්පනා කරන්න ඕනේ. සරියුත් මහරහතන් වහන්සේගේ පින කියලා කියහම අපිට ඒ පුණ්‍යවන්ත සාගරයේ කවදා තරණය කරන්නද අපි කියලා. ඒ මහා කුසලයේ අභිභවනය කරලා කියන්නේ ඔබ වහන්සේගේ පිනට හම්බුන්නේ නැත්තම් මගේ පිනට හම්බෙනවා කියලා. මේ නිකන් වචනයක් විතරක් නෙමෙයි ඒක. එහෙමනම් මොනතරම් පිනක් කරලා තියෙන්නේ නැද්ද? එහෙමනම් මොනව කරන්න ඇද්ද මේ වාගේ ප්‍රකාශයක් කරන්න සංසාරේ? බොහෝම දුප්පත් අවධියක ඉපදිලා හිටියා. ඒ කාලේ ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. දර කපලා විකුණලා තමයි ජීවත් වුනේ. දර කරත්තයක් පටවගෙන ඈත නගර වලට ගිහිල්ලා විකුණනවා. එක දවසක් දර පටවගෙන ගිහිල්ලා වෙනදා නතර වෙන තැනක නතර වුණා. එදා උදේ අඬ බෙරයක් යනවා. ගන්ධක කියන සිටුවරයා අද සප්තරස භෝජනයේ වළඳන දවසයි ඒක බලන්න එන්නේ. ගන්ධක සිටුවරයාගේ හැමදාම කෑම වේලේ වටිනාකම එක වේලක කහවණු 1000යි. 15ක දවසට එයාගේ කෑම වේලේ වටිනාකම කහවණු ලක්ෂයයි. ආන්ගේ 15ක දවසට තමයි මෙයා ව්‍යංජන 100ක් එක්ක ආහාර ගන්න. ඉතින් මේ කෑම කන දවස බලන්න එන්න කියලා අඬ බෙරයක් යනවා. කහවණු ලක්ෂයක් වටිනා නාන තොටුපොලක් තියෙනවා යාට. ඒ නාන තොටුපොලේ ඉඳගන්න පුටුවක් තියෙනවා. ඒකත් කහවණු ලක්ෂයක් වටිනවා. මෙයාට කෑම කන්න වෙනම කුටියක් හදලා තියෙනවා. සඳලු තල සහිතව ඒ කුටිය කහවණු ලක්ෂයක් වටිනවා. ඒ කුටිය ඇතුලේ මේසයක් තියලා තියෙනවා. ඒ මේසෙත් කහවණු ලක්ෂයක් වටිනවා. ඒවා පලිඟු වලින් තමයි හදලා තියෙන්නේ. ඊළඟට මේසෙ ළඟ ඉඳගන්න පුටුවක් තියෙනවා. ඒකත් කහවණු ලක්ෂයක් වටිනවා. ඒ මේසෙ උඩ තියෙනවා කෑම පිඟාන තියාගන්න වෙනම දරණුවක්. ඒකත් පලිඟු. ඒකත් කහවණු ලක්ෂයක් වටිනවා. ආන් ඒ දරණුව උඩ තමයි සිටුවරයා කෑම කන පිඟාන තියන්නේ. ඒකත් පලිඟු. ඒකත් කහවණු ලක්ෂයක් වටිනවා. ලක්ෂයක් වටින කුටියක ලක්ෂයක් වටින පුටුවක් උඩ ඉඳගෙන
කහවණු ලක්ෂයක් වටින මේසයක් උඩ තියෙන කහවණු ලක්ෂයක් වටින දරණුවක් උඩ කහවණු ලක්ෂයක් වටින පිඟානකට කහවණු ලක්ෂයක් වටින කෑම වේලක් තමයි බෙදන්නේ. මිනිස්සු ඒ කුටිය වටේට මෙහි ගහනවා. අට්ටාල හදනවා. හදලා අට්ටාල උඩ නැගලා තමයි සිටුවරයා කෑම කන හැටි බලන්නේ. එක දවසක් අර දර විකුණන මිනිහට ඒ ගෙදර මිනිස්සයා කිව්වා නතර වෙන ගෙදර කෙනා දැකලා තියෙනවද ගන්ධක සිටු කෑම කනවා? නෑ කිව්වා. යන්න බලන්න කිව්වා. හා යන් කිව්වා. උදේ දර විකුණන්න යන එක පැත්තක තියලා ගියා කෑම කනවා බලන්න. හැබැයි ඉතින් ළඟට යනකොට සුවඳ ඉවසන්න බෑ. ආන් ඒ හින්දා අර ගෙදර එක්කෙනාට හිමීට කතා කරලා කිව්වා මිත්‍රයා පුළුවන් නම් බත් කටක් ඉල්ලලා දියන් කියලා. එයා කෑ ගහලා සිටුවරයාට කිව්වා සිටුතුමනි පිටස්තරයෙක් ඇවිල්ලා ඉන්නවා. පිටගමකින් එක්කෙනෙක්. බත් කටක් ඉල්ලනවා. දෙන්න බෑ කිව්වා. ඊට පස්සේ කිව්වා දෙන්න බෑ කියනවා කියලා. අනේ කොහොම හරි බත් කටක් ඉල්ලලා දෙන්න කිව්වා. නැවත කිව්වා ස්වාමීනි බල කරනවා බත් කටක් ඉල්ලලා. බත් කටක් දෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් එක්කෙනෙකුට දෙන්න ගත්තොත් ඔක්කොම ඉල්ලනවා. එහෙම වුණොත් මට කණ්ඩ එකක් නැතුව යනවා. මේ මිනිස්සයා කිව්වා අද බත් කටක් දුන්නේ නැත්තම් මම මෙතන මැරෙනවා කියලා. එතකොට හිතන්න ඕනේ කෑම වේල කොහොම සුවඳ එන්නේ නැද්ද කියලා. ඊට පස්සේ ආයෙත් අර මිනිස්සයා කියනවා අනේ ස්වාමීනි මේ මිනිහා මෙතනම මැරෙනවලු කණ්ඩ දුන්නේ නැත්තම් ජීවිතේ දෙනවා කියලා හිතලා බත් කටක් දෙන්න කියලා. සිටුතුමා කිව්වා බෑ. එහෙමවත් දෙන්න බෑ. බත් වේලක් ඕනේ නම් 3 අවුරුද්දක් මගේ මාලිගාවේ රෑ දවල් දෙකේම වැඩ කරන්න කිව්වා. මේ මුළු ජීවිත කාලෙටම කෑම දෙන්නද? බත් වේලක් දෙන්න 3 අවුරුද්දක් රෑ දවල් දෙකේම බැල මෙහෙවරකම් කරන්න කිව්වා. ආයෙත් අර මිනිස්සයා ඇහුවා 3 අවුරුද්දක් මෙහෙවර කෙරුවොත් දෙන්නම් කියනවා. අපේ පින්නතුන් කාගෙන් හරි එහෙම ඇහුවොත් හා කියනවාද අපි? 3 අවුරුද්දක් එක වේලක් වෙනුවෙන්? එහෙනම් අර මිනිස්සයා හා කියන්නේ නැද්ද? ඒ මිනිස්සයා කියනවා හා කියලා. එක බත් වේලක් වෙනුවෙන් 3 අවුරුද්දක් රෑයි දවලුයි දෙකේම වැඩ කරන්න කැමති වෙනවා. එක ගියා මාලිගාවට. දැන් වැඩ 3 අවුරුද්දම වැඩ කෙරුවා. ඔය 3 අවුරුද්ද ඇතුලේ මේ සිටුවරයා මේ කෑම වේල කීපාරක් කන්නේ නැද්ද? නමුත් ඒක දැන ඒක දැක මේක වෙනුවෙන් 3 අවුරුද්දක් කැප වෙනවා කියලා 3 අවුරුද්දක් රෑ දවල් වැඩ කරනවා කියන කාරණාව අද අපි වචන වලින් කතා කරාට වැඩේට යෙදුනහම කොහොම තියෙන්නේ නැද්ද? කෙසේ වෙතත් 3 අවුරුද්දම වැඩ කරලා ඉවර කෙරුවා. ඊට පස්සේ මාලිගාවේ අය කිව්වා සිටුතුමාට සිටුතුමනි බත් බැලයා. දැන් මෙයා 3 අවුරුද්දක් කෑම වේල වෙනුවෙන් වැඩ කරන්න තීරණය කරාම මිනිස්සු කිව්වා බත් බැලයා කියලා. බත් බැලයා 3 අවුරුද්දක්ම හොඳට වැඩ කෙරුවා. එයාගේ කියන්න කිසිම වරදක් නැහැ. අවුරුදු 3ම ඉවරයි. කෑම වේල දෙන්න ඕනේ නේද කියලා ඇහුවා. හොඳයි. එහෙනම් කෑම වේල හදන්න. ඒ පුරුෂයාට කියන්න මම නාන තැනට ගිහිල්ලා නාන්න කියලා. සිටුවරයාගේ සියලු අයිතිවාසිකම් දුන්නා. සිටුවරයා නාන තැන ඒ පුටුවේ වාඩි වෙලා නාන්න ඉඩ දුන්නා. නාලා හොඳට අලුත් ඇඳුම් ඇඳලා සැරසිලා සිටුවරයා ආහාර ගන්න කුටියට යන්න කිව්වා. ලක්ෂයක් වටින පුටුවේ වාඩි වෙලා කහවණු ලක්ෂයක් වටින පුටුවේ වාඩි වෙලා කහවණු ලක්ෂයක් වටින මේසෙ උඩ කහවණු ලක්ෂයක් වටින දරණුව උඩ කහවණු ලක්ෂයක් වටින පලිඟු පිඟානේ කහවණු ලක්ෂයක් වටින ආහාර වේල දැන් වළඳන්නයි මෙයාට ලැබිලා තියෙන්නේ. සියල්ල කරගෙන මෙයා කුටියට ගිහිල්ලා දැන් ආහාර ගන්න ලැහැත්තියි. හැබැයි මේක අබුද්ධෝත්පාද කාලයක්. ලෞතර බුදුවරු නෑ. පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්නවා. ගන්ධමාදන කියන පර්වතයේ වැඩ ඉඳලා සමාධියෙන් අවදි වෙච්ච පසේ බුදුරජාණන් වහන්සේ බැලුවා පිණ්ඩපාතේ වඩින්න නම් ඕනේ. නමුත් කොහෙවත් විශේෂ ශ්‍රද්ධාවන්තයෙක් ඉන්නවද කියලා. බුදුරජාණන් වහන්සේ දැක්කේ බත් බැලෑව. 3 අවුරුද්දක් වැඩ කරලායි බත් වේල ලබලා තියෙන්නේ. මං එතෙන්ට ගියොත් කේන්තියයිද? එහෙම නැත්නම් ශ්‍රද්ධාවෙන් දානි පූජා කරයිද? බලලා යන්නේ කේන්ති ගියොත් නිරේට යනවා. ළඟට ගියොත් දන් දෙනවා. හැබැයි දන් දින්නොත් ඔහුට මොන තරම් ලාභයක් ලැබෙනවද? දැන් අඬබෙරේ යවලා දැන් එතකොට අද සිටුතුමාද කෑම කන්නේ? අද කෑම කන්නේ බත් බැලයා. මිනිස්සු වෙනදා වාගේම රැස් වෙලා බලාගෙන ඉන්නවා. කෑම පිඟානට අත තියලා වළඳන්න ලෑස්ති වෙනවාත් එක්කම පසේ බුදුරජාණන් වහන්සේ අර ආහාර ගන්න කුටිය ගාවට වැඩම කළා. පසේ බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන කල්පනා කළා මට හොඳ අවස්ථාවක් උදා වුණා.
මේ අවස්ථාවට යන්න පුළුවන්ද කියලා අපේ අය තමන්ගේ හිතින් අහලා බලන්න ඕනේ. අපිට මේ කතාව නම් අහගෙන ඉන්න පුළුවන්. නමුත් කෙලෙස් දිනනවා කියන එක කොයිතරම් අමාරුද? 3 අවුරුද්දක් රැඳවල් නැතුව මහන්සි වුණේ මොකටද? මේ කෑම වේල වෙනුවෙන්. දැන් සුවඳ හමහමා තමගාව. මීට අවුරුදු 3කට කලින් අර අට්ටාලේ උඩ ආවෙත් මේ සුවඳමයි. නමුත් කල්පනා කරනවා මේක මම වැළඳුවොත් වැඩිම වුණොත් වේල් 2ක් මගේ බඩගින්න නෙමෙයි. 3 වෙනි වේලක් නොකා ඉන්න බෑ. ඒ වේල එනකොට මේ වේලට මොකද වෙලා තියෙන්නේ? ඒක මල සහ මුත්‍රා බවට පත් වෙලා ඉවරයි. නමුත් මම මේක දන් දුන්නොත් මෙච්චර දුක් විඳ මම බත් වේලක් වෙනුවෙන් සසර දන් දීලා නැති හින්දා අද මේක දන් දුන්නොත් නිවන් දක්නා ජාති දක්වා මෙවන් ප්‍රණීත ආහාර වේල් මට හිග නැතුව යනවා. නැගිට්ට වාඩි වෙලා හිටපු පුටුවෙන් ගත්ත කෑම පිඟාන දුන්න ළඟ හිටපු එක්කෙනාගේ අතට දන ගහලා වැන්ද බුදුරජාණන් වහන්සේට කෑම පිඟාන අරගෙන ගිහිල්ලා පාත්‍රයට භාගයක් බෙදනකොට කිව්වා ඇති කියලා. නෑ ස්වාමීනි, 3 අවුරුද්දක් දුක් විඳේ එක කෑම වේලක් වෙනුවෙන්. මේක මට විතරක් වෙන් වෙච්ච කෑම වේල. එක්කෙනෙකුගේ වේල දෙන්නෙකුට බෙදන්න බෑ. මට මෙලොවින් සංග්‍රහ එපාමයි. මට පරලොවටම සංග්‍රහ කරන සේක්වා. පෙර දන් දීලා නැති හින්දයි 3 අවුරුද්දක් කෑම වේලකට දුක් විඳේ. මට ඒ නිසා පරලොවින්ම සංග්‍රහ කරන සේක්වා. මට අනුකම්පා කරලා ඉතුරු ටිකත් පිළිගන්න කිව්වා. භාග්‍යතුන් වහන්සේට සියලුම ආහාර ටික පිළිගන්නවා. භාග්‍යතුන් වහන්සේ වඩින්න ඇරලා ඇඟිලි තුඩු වලින් අහුලලා දිව අග තියලා රස බලන්න එක බත් ඇටයක්වත් පිඟානේ තියාගත්තේ නෑ. ඔක්කොම දන් දුන්නා. පසේ බුදුරජාණන් වහන්සේ 이르දියක් දක්වලා අහසට පැන නැගලා ගන්ධ මාදන පර්වතයේ දක්වාම වඩිනකන් මිනිස්සුන්ට පේන්න ඒ 이르දිය සැලැස්සුවා. මිනිස්සු බලාගෙන ඉන්නකොට අර දානේ පාත්‍රයේ 500ක් පසේ බුදුරජාණන් වහන්සේලාට උන්වහන්සේ බෙදුවා. ආන් ඒක බලාගෙන මිනිස්සුන්ට ප්‍රීතිය දරාගන්න බැරුව මිනිස්සු සාදු කියනවා. සිටුවරයා කල්පනා කළා මං කනවා වාගේ කෑම වේලක් කණ්ඩ හිතාගෙන බත් බැලය 3 අවුරුද්දක් වැඩ කෙරුවා. ඒක කණ්ඩ බැරුව ඇති මිනිස්සු කෑ ගහන්නේ ඒකයි කියලා. එළියට ඇවිල්ලා බලහම මිනිස්සු සාදු කියන්නේ ඇයි කියලා අහපුවම සඳහන් කළා තමන්ට ලැබිච්ච බත් පිඟානේ බත් සරලුවක්වත් දිවාග තියාගන්නවත් නැතුව භාග්‍යතුන් වහන්සේට දානේ ටික ඔක්කොම පූජා කළා කියලා. සිටුතුමාට ඇති වුණේ පුදුම සතුටක්. අඬ ගැහුවා මේ පුරුෂයාට. අඬ ගහලා කිව්වා ඔබ රැස් කරගත්ත කුසලය මටත් දෙන්න කියලා. ඔහු ඒ කුසල් සිටුතුමාට අනුමෝදන් කළා. සිටුතුමා කිව්වා අදින් පස්සේ මගේ ධනස්කන්ධය කොච්චරද ඒ ධනස්කන්ධයෙන් හරියටම භාගයක් උඹට දෙනවා කියලා. බලන්න විපාක දෙන හැටි එතනම මේ දුප්පතාට සිටුවරයාගේ ධනස්කන්ධය කොච්චරද කියලා දන්නේ. ඒක කොච්චර වුණත් කමක් නෑ. ඒකෙන් භාගයක් මේ පුජ්‍යලයට දුන්නා. රජ්ජුරුවන්ටත් මේ කාරණාව ආරංචි වුණා. රජ්ජුරුවොත් මේ පුජ්‍යලයට එන්න කියලා රජ්ජුරුවොත් සඳහන් කළා අද දවල් රැස් කරගත්ත පින මටත් අනුමෝදන් කරන්න කියලා. රජ්ජුරුවන්ටත් අනුමෝදන් කළා. රජ්ජුරුව ආන් එදා මේ පුජ්‍යලයට සිටු තනතුරක් ප්‍රදානය කළා. දැන් බත්ත පටික සිටානෝ බත් බැලයනේ. දැන් බත්ත පටික සිටානෝ දැන් බාන්න දන් දීපු දවසේම වෙච්ච දේ අත්ති සුකට දුක්ඛටානං කම්මානම් පලං විපාකෝ. තමන් විසින් සිදු කරන්නා වූ හොඳ නරක ක්‍රියාවන්ගේ ප්‍රතිඵල තමන්ටම ලැබෙනවා. කොතනද මේ කාරණාව සඳහන් වෙන්නේ? දස වස්තුක සම්මාදිට්ඨියේ 4 වෙනි කාරණාව. මතකද කාරණාව? අත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකෝ. තමන් විසින් සිද්ධ කරන්නා වූ සැප දුක්වල කියලා කියන්නේ හොඳ සහ නරක, පින් සහ පව් දේවල් වල විපාක ඒ විදිහටම ලැබෙනවා. අපි මේ ලෝකේ කරන හොඳවල විපාක වෙනම ලැබෙනවා, වැරදිවල විපාක වෙනම ලැබෙනවා. එහෙමනම් අපි කරන යහපත් දේවල් යහපත් විදිහට ඵල දෙනවා කියන කාරණාව අපිට දරන්න පුළුවන්ද කියලා අපි අපෙන් අහලා බලන්න ඕනේ. මෙහෙම කළොත් මෙහෙමයි, මේ විදිහට කළොත් මෙහෙමයි, මෙහෙම හැසිරුණොත් මෙහෙමයි. ඒ වගේ ආදීනව මේ විදිහට ලැබෙනවා. ධර්මයේ ඒක දේශනා කරලා තියෙනවා.
එහෙනම් අපි මෙහෙම කරලා බෑ. එහෙනම් අපි මෙහෙම ඉඳලා බෑ. අපි ඉන්න ඕනේ මේ විදිහටයි. කාරණාව දැනගත්තාම අපිට හිතෙනවද ජීවිතේ වෙනස් කරගන්න. මේ වාගේ කරුණු අහන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන්. බණක් අහලා නැගිටිනකොට ඉඳගත් අයට වඩා හාත්පසින් වෙනස් වෙච්ච පිරිසක් තමයි නැගිටින්න ඕනේ. එහෙමනම් අදත් තීරණය කරන්න ඕනේ හොඳවල විපාක වෙනම ලැබෙනවා, නරකවල විපාක වෙනම ලැබෙනවා. එහෙනම් අපි නරක නොකර අපි හොඳටම ජීවත් වෙන්න උත්සාහ කරමු. ඒක අද ටිකක් අමාරුයි. නමුත් ඉස්සරහට ඒකෙන් හම්බ වෙන ලාභය මෙච්චරයි කියලා කියන්න බැරි තරම්. දසවස්තුක සම්මාදිට්ඨිය ගැන අමුතුවෙන් කරුණු සඳහන් කරන්න අවශ්‍ය නැහැ. අපි බෞද්ධ. එහෙනම් මේ දසවස්තුක සම්මාදිට්ඨිය අපි විසින් නිරන්තරයෙන්ම දරන්න ඕනේ. පිනතේ තිසරණ කෙනෙක් තිසරණ සරණ යනවා කියලා කියන්නේ. දැන් අපිට මේ දසවස්තුක සම්මාදිට්ඨිය ගැන කියන්න ඕනේ නැහැ. අත්ති දින්නම් අත්ති ඉට්ටං අත්ති හුතං අත්ති සුකට දුක්ඛටානං කම්මානම් පලං විපාකෝ අත්ති අයං ලෝකෝ අත්ති පරෝලෝකෝ අත්ති මාතා අත්ති පිතා අත්ති සත්තා ඕපපාතිකා මේ ආදී වශයෙන් මේ කාරණා 10 වචන වලින් නොකීවට තිසරණ පිහිටනවා කියලා කියන්නේ මේ කරුණු 10 සැක නැතුව පිළිගන්නවා කියන එකයි. හරියට කෙනෙක් තිසරණ සරණ ගියාට පස්සේ එයා බෞද්ධයෙක් කියලා කියන්නේ. බෞද්ධයෙක් වුණා කියලා කියන්නේ මේ කරුණු 10ම පිළිගත්තා කියලා. මේ කරුණු 10 පිළිගන්න බැරි නම් තාම ඔහු බෞද්ධ වෙලා නැහැ. හැබැයි මේ කාරණාව හරියටම කල්පනා කරලා බැලුවොත් Tamanටම හිතාගන්න පුළුවන් මං තාම බෞද්ධ වෙලාද නැද්ද කියලා. අපි අතර තව ඕන තරම් ඉන්නවා දුන්නහම ඊට වඩා ලැබෙනවා කියන එක පිළිගන්න අකමැති අය. ඒ හින්දා දන් දෙනවට කැමති නැති අය ඕන තරම් මිනිස්සු අතර ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මැරිලා ඉපදෙනවද කියන කාරණාව පිළිගන්නේ නැති අයත් ඉන්නවා. සම්මා සම්බුද්ධ ශාසනයේ දොරකඩටවත් තව පය තියාගන්න බැරි වෙච්ච අහිංසකයෝ. නමුත් හරියට තිසරණ සරණ ගියා කියලා කියන්නේ මේ කාරණා 10 එහෙම්මම දරනවා. එහෙමනම් ඒකේ හතරවෙනි කාරණාව තමයි අපි සඳහන් කළේ අත්ති සුකට දුක්ඛටානං. අපට මේ ජීවිතවල මේ පැමිණිලා තියෙන සැප සහ දුක මොකක් නිසාද? පෙර කරපු කර්මයන්ගේ විපාකමේ තියෙන්නේ. සමහර අය සතුටින් ඉන්නවා, සමහර අය දුකෙන් ඉන්නවා. මේකට හේතුව පෙර කරපු කර්ම. එහෙමනම් ඒ කරපු දේවල් විපාක දෙනවා කියන එක පිළිගන්න එක සම්මාදිට්ඨිය. එහෙමනම් පින්නතුනි අබුද්ධෝත්පාද කාලයක ඉපදලා හිටපු මේ මිනිස්සයා ඒ කාරණාව හොඳට දන්නේ නැද්ද? දන්න හින්දානේ තීරණය කළේ මම මේක කෑවොත් එක වේලයි. නමුත් භාග්‍යතුන් වහන්සේට පූජා කෙරුවොත් නිවන් දක්නා ಜಾති දක්වාම මට ප්‍රණීත ආහාර අඩු නැතුව යනවා. මේක දුන්නහම මට මීට වඩා ලැබෙනවා කියන සම්මාදිට්ඨිය ඒ මිනිස්යා ගාව ඒ පුද්ගලයා ගාව තිබ්බා. කාගෙන් බණ අහලාද? පසේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ඔවුන් ඒක අවබෝධ කරලා තිබුණා. නමුත් මේක පසේ බුදුවරු වැඩ ඉන්න කාලයක් නෙමෙයි. එදා එහෙම අවබෝධ කරන්න පුළුවන් නම් මෙදා ඉන්න අයට කොහොම අවබෝධ කරන්න බැරි වෙන්න ඕනේද? නමුත් තාමත් එහෙම සැක තියෙන අය ඉන්නවා. දැන් එහෙනම් අරයට දානේ දීලා හැරෙනකොටම ලැබුණා පුදුමාකාර ශ්‍රද්ධාවක්. නැත්තම් ඒකයි මම කිව්වේ 3 අවුරුද්දක් වැඩ කරලා ගත්ත කෑම වේලේ එක බත් සරලුවක් දිවාග තියලා රස බලන්න හිතෙන්නේ නැති වෙන්නේ. මේක ඔක්කොම දන් දෙන්න ඕනේ කියලා හිතෙන්නේ මොන තරම් අත්හැරීමක් තියෙන්න ඕනේද? අපේ පිනතුන් කල්පනා කරන්නකෝ අද බණ අහලා යන ගමන් ලොතරැයියක් අරගන්නවා. අනපේක්ෂිත විදිහට මුළු ජයමල්ලම හම්බ වෙනවා. හෙට හිතෙනවද ඊයේ බණ අහලා එන ගමන් තමයි මේක ගත්තේ. ඊයේ බණට කීවෙත් මීට සමාන කතාවක්. මට එපා මේ හම්බ වෙච්ච කෝටි ගාන. මේ කෝටි ගානම මන් දන් දෙනවා එක සත පහක්වත් තියාගන්නේ නැහැ කියන තැනට එන්න අපිට පුළුවන්ද? ආන් එතෙන්ට ගිහිල්ලා තර්ක කරන්න ඕනේ පුළුවන්ද කියලා. අපේ ගෙදර තියෙනවා දෙන්න හම්බුනොත් ඔක්කොම දෙනවා. මොකවත් තියාගන්නේ නැහැ. උයලා දෙනවා. තවත් එනවා නම් ඉතුරු නොකරම උයනවා. පින්නතනේ අපිට එහෙම හිතෙන්නේ ඇයි? බය හිතෙනවා මට ජීවත් වෙන්න බැරි වෙයිද කියලා. ආන් ඒ හින්දා ටිකක් ඉතුරු කරගෙන තමයි දන් දෙන්න හිතෙන්නේ. ආන් ඒ චේතනාව ළඟ තාම ලෝභය තියෙනවා නෑ. හෙට කන්න නැතුව මැරුණත් කමක් නෑ. අද තියෙනෙව්ව ඔක්කොම දෙනවා කියලා දෙන්න පුළුවන් හිතක් හදාගත්තොත් හැබැයි ඔවුන්ට කන්න නැතුව මැරෙන්න වෙන්නෙමත් නෑ.
ආන්ගේ කාරණාව හොඳට දරන්න පුළුවන් වෙන්න ඕනේ. සංසාරේ වෙනත් කර්මයක් හේතු වෙලා එහෙම ප්‍රශ්නකට මූණ පාන්න පුළුවන්. නමුත් මේ ශ්‍රද්ධාසිත කවදාවත් අපි එතෙන්ට ඇදලා දාන්නේ නෑ. ආන් එහෙම අත්හැරීමකට අපිට යන්න පුළුවන් කියලා බලන්න ඕනේ. එතකොට ආන් එදා බත් වේල දන් දුන්න කෙනා තමයි මෙදා සුඛසාමණේර. ආන්ගේ බත් වේල දන් දුන්න කෙනා තමයි සරියුත් මහරහතන් වහන්සේට කියන්නේ ස්වාමීනි මට සප්ත රස භෝජනයක් අරන් එන්න. ව්‍යංජන 100ක් එක්ක මට කෑම වේලක් ගේන්න. ඔබ වහන්සේගේ පිනට හම්බුනේ නැත්නම් මගේ පිනට හම්බ වෙනවා. මොකද්ද මගේ පින? එදා පසේ බුදුරජාණන් වහන්සේට සප්ත රස භෝජනයක් දන් දුන්න පින. සුඛසාමණේරියෝ කුටිය ඇතුළට ගිහිල්ලා තමන්ගේ පාංශු කුලයේ බිම එලලා ශ්‍රමණ ධර්මයේ සම්පූර්ණ කරන්න වාඩි වෙනකොට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට දැනුණ එක. දැනලා බැලුවා කවුද මනුස්ස ලෝකේ මේ තරම් ගුණ පුරන්න ලෑස්ති වෙන්නේ? පණ්ඩිත සාමණේරියෝ ගුණ පුරන්නයි ලෑස්තිය. කතා කෙරුව සතරවරන් දෙවියන්ට යන්න සරියුත් මහරහතන් වහන්සේගේ කුටිය ළඟට කුරුල්ල කොබෙය්‍යෝ හරියට ඉන්නවා. ඒගොල්ලෝ ඔක්කොම පන්නන්න සාමණේරයන්ට බාධා කරන්න දෙන්න එපා කියලා. සතරවරන් දෙවියෝ ඇවිල්ලා සියලුම කුරුල්ල කොබෙය්‍යෝ ලේන්නු එලවලා රැහියෝ පන්නලා ගහක ඉදිච්ච කොළයක් බිමට වැටෙන හඬක්වත් ඇහෙන්න දෙන්නේ නැතුව ඒ ප්‍රදේශය නිශ්ශබ්ද කළා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ කතා කළා හිරු දෙවියන්ට කතා කරලා කිව්වා සූර්ය මණ්ඩලය උතනම නවත්තන්න. සඳ දෙවියන්ට කතා කරලා කිව්වා චන්ද්‍ර මණ්ඩලය උතනම නවත්තන්න. සක්දෙවිඳුත් ඇවිල්ලා දොරකඩ ආරක්ෂාවට හිටගත්තා. සුඛසාමණේරියෝ කුටිය ඇතුළේ. අපේ බුදුරජාණන් වහන්සේ දා කල්තියන් පිණ්ඩපාතේ වැඩලා මේ කාරණාවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. භාග්‍යතුන් වහන්සේ බැලුවා සාමණේරියෝ රහත් භාවයේම උදේවරු සිව්ඵලයේම ලබනවද? එහෙම නැත්නම් උදේවරුවේ එකට බාධාවක් තියෙනවද? එහෙම බලහම සෝවාන් සකදාගාමි අනාගාමි කියන තැනට එනවා අරහත් වෙන්නේ. රහත් වෙන්න කලින් සරියුත් මහරහතන් වහන්සේ දානි අරන් එනවා. ඇවිල්ලා කතා කරාම රහත් වෙන්නේ නැහැ. අනාගාමි භවෙන් නැගිටිනවා. අපේ භාග්‍යතුන් වහන්සේ භවය කියන එක අල්ප මාත්‍රයක්වත් අගේ කරන්නේ නැහැ. මහණෙනි අසූචි කියන જાතිය හුඟක් තිබුණත් දුර්ගන්ධයි, ටිකක් තිබුණත් දුර්ගන්ධයි. ඒ හින්දා එක මොහොතකටවත් මම භවය අගේ කරන්නේ නැහැ. ඒ හින්දා සුඛසාමණේරියෝ අද දන් වළඳන්න ඕනේ රහත් වෙලාමයි කියලා භාග්‍යතුන් වහන්සේ තීරණය කළා. බුදුරජාණන් වහන්සේ වැඩිය සරියුත් මහරහතන් වහන්සේගේ කුටිය ළඟට වැඩලා හරියටම දොර අරින්න බැරි වෙන්න දොර ගාව භාග්‍යතුන් වහන්සේගේ පාංශු කුලේ එලලා භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා. සරියුත් මහරහතන් වහන්සේට සප්ත රස භෝජනේ ලැබෙනවා. උන්වහන්සේත් වළඳලා ඉතුරු ටික අරගෙන ඇවිල්ලා එනවා. දකින්නකොට බුදුරජාණන් වහන්සේ ඈතින් කතා කරලා ප්‍රශ්න 4ක් අහනවා. ඒ ප්‍රශ්න 4ට සරියුත් මහරහතන් වහන්සේ උත්තර දෙනවා. ඒ ප්‍රශ්න 4ට උත්තර දෙන කාරණාව අහගෙන ඉඳලා සුඛසාමණේරියෝ කුටිය ඇතුලේ සව් කෙලස් නැසලා රහත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේට සඳහන් කළා සාරිපුත්ත සාමණේරයන්ට වෙලා යයි දාන පිළිගන්වන්න කියලා. නමුත් සාමණේරයන් වහන්සේ දන්නේ නැහැ මගේ ආරක්ෂාවට එළී කී දෙනෙක් හිටියද කියලා. සරියුත් මහරහතන් වහන්සේ ඇතුළට ගිහිල්ලා සාමණේර දානේ වළඳන්න කිව්වා. හැබැයි සරියුත් මහරහතන් වහන්සේගේ ඇඟෙන් දාඩිය මතුවෙනවා. ඒ දානේ ටික අරගෙන ඉක්මනට ඇවිල්ලා. උන්වහන්සේ දන්නේ හිරු මඩලයි සඳ මඩලයි නැවතිලා තියෙන්නේ කියලා. සුඛසාමණේරියෝ වටහපතක් අරගෙන පවන් සලනවා. සාමණේරේ දැන් වළඳලා ඉන්නේ. ස්වාමීනි ඔබ වහන්සේ වළඳුවාද? මං වළඳලා ඉන්නේ. උන්වහන්සේ දානේ වළඳලා පාත්‍රය හොදලා තියනවත් එක්කම හිරු මඩල යායුතු තැනට ගියා. හඳ මඩල යායුතු තැනට ගියා. භාග්‍යතුන් වහන්සේ කෙලින්ම භාග්‍යතුන් වහන්සේ වඩින තැනට වැඩියා. සතරවරන් දෙවියෝ තමන්ගේ විමාන වලට ගියා. සක්දේන තමන්ගේ දිව්‍ය ලෝකෙටම ගියා. අවදියෙන් සිහියෙන් කල්පනාවෙන් හිටපු ස්වාමින් වහන්සේලා හෙවණැල්ල වෙනස් වෙනකොට මොකද්ද කියලා කාරණාව හොයලා සුඛසාමණේරයන්ට චෝදනා කළා. පණ්ඩිත සාමණේරයන්ට වගේම හිරු මඩලයි සඳ මඩලයි නවත්තගෙන අවේලාවේ දන් වැළඳුවා කියලා. ආන් ඒ කාරණාවට අපේ භාග්‍යතුන් වහන්සේ උත්තරයක් දෙනවා. ඒ උත්තරේ දුන්න ගාථා රත්නය තමයි මුලින් සඳහන් කරපු ගාථාව. සසරින් එතර වෙන්න බලාපොරොත්තු වෙන අප්‍රතිහත වීරිය වඩන පුද්ගලය වෙනුවෙන් හිරු සඳු දෙවියෝ පවා උදව් කරනවා. ආන් ඒ කාරණාව සඳහන් කළා. ධර්මයට ලැබිනම් සසරින් විදීම ඒ කායන පරමාර්ථය කරගන්නවා නම්
මේ ස්වභාව ධර්මයේ මීට වඩා හොඳට අපිට සලකන්න පටන් ගන්නවා කියන කාරණාව ඒකෙන් කියවෙනවා. ඔතෙන්ට තමයි ওই ගාථාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. එහෙමනම් පින්තුනි සුඛ සාමණේරයන්ට හිතෙන්නේ ගොවියෝ ඊටාම කීකරු විදිහට වතුර අරගෙන යනවා කුඹුර දක්වා. වතුර පාර කීකරු කරලා තියෙනවා. වතුර කියලා කියන්නේ අහුවෙච්ච දැනින් කඩාගෙන යන්නමයි බලන්නේ. ඒ හින්දා වතුරට ඕන දේ කරන්න දෙන්නේ නැහැ. ගොවියට ඕන දේ තමයි කරන්නේ. කඩාගෙන යන්න ගියොත් ඉක්මනට බඳිනවා. එහෙම කරලා කුඹුරට අරන් යනවා. අපේ හිතත් අපි හොඳට සකස් කරගෙන අද නම් සිල් සමාදන් වුණා. හැන්දෑ වෙනකන් මේ සීලය හොඳට ආරක්ෂා කරනවා කියලා පූර්ණ අධිෂ්ඨානයක් අරගෙන තමයි සිල් ගත්තේ. නමුත් හිතලා බලන්නකෝ සිහි මදි හින්දා හැන්දෑ වෙනකොට උදේ සමාදන් වුණා වගේම සිල්පද ටික පිරිසුදුද කියලා. දෙතිස් කතාවක්වත් ඇවිල්ලා නැද්ද? නාවනම් කොච්චර හොඳද? නමුත් තවත් කෙනෙක් එක්ක කතා කරන්න ගියොත් නම් නොදැනීම දෙතිස් කතාවකට යනවමයි. ඒකනේ දේශනා කළේ සිල් ගත්තාම පුළුවන් තරම් කතා නොකර ඉන්න කියලා. කතා කරනවා නම් ධර්ම කාරණාවක්. එහෙම නැත්නම් පැත්තකට ගියා බුදු ගුණයක් සිහිපත් කර කර කාලය ගත කළා. කතා කරන්න ගියොත් නම් දෙතිස් කතාවන්ට වැටෙනවමයි. ඒකෙන් රැකෙන්නයි ධර්ම සාකච්ඡාවක් කරන්න කිව්වේ. ඉතින් උදේ නම් අදිෂ්ඨාන කළා පැය 24 මාද සිල් අරගෙන හෙට උදේ තමයි ගෙදර යන්නේ කියලා. හැබැයි ඉතින් හවස් කාලේ වෙන්න නොයෙක් ප්‍රශ්න ඔළුවට ගොඩ වෙලා අන්තිමට හැන්දෑවේ සිල් පවර්ණය කරලා යන තැනට එනකන් අපේ හිත බලපෑම් කරන්නේ නැද්ද කියලා අහල් බලන්න ඕනේ. පිටපැත්තෙන් ආපු කෙලෙස් වේල්ල කඩලා වතුර ටික එළියට දානවමයි. ආරක්ෂා කරන්න බලාපොරොත්තු වෙච්ච සිල් ටික මගදි බින්දිනවමයි. ආන් එහෙම බින්ද ගන්න නැතුව පොරොන්දු වුණ විදිහටම සිල් ටික ආරක්ෂා කරගෙන 24 පැය ගත කරන්න පුළුවන් වෙනවද කියලා අපි හැම වෙලාවෙම හිතන්න ඕනේ. හිත කීකරු කරන්න පුළුවන් වුණාද? යකඩ කීකරු කෙරුවේ හරි අමාරුවෙන්. මේ හිතත් පහසුවෙන් නම් කීකරු කරන්න බෑ. වතුර පහසුවෙන් කීකරු කරන්න බෑ. අහුවෙච්ච පැත්තට යනවා. යකඩ පහසුවෙන් නමන්න බෑ. ඒක හරි අමාරු වැඩක්. නමුත් ගොවියා වතුරත් අරන් යනවා කුඹුරට. අම්මල් කරුවා යකඩත් Tamanට ඕන හැටියට නමනවා. කොච්චර අමාරු නැත් ඒ වැඩේ කරනවා. වඩු බාසුන් නැත් ඒකම තමයි කරන්නේ. එහෙමනම් සුඛ සාමණේරයෝ කල්පනා කළේ මම විසින් මගේ හිත දිනන එක කොච්චර හොඳද? අපි විසින් අපේ හිත দমনය කරගන්න එක කොච්චර වටිනවද? මේ හිත দমনය කරගන්න බැරුව ගියොත්, පාලනය කරගන්න බැරුව ගියොත් කොයි තරම් භයානක දේ තත්වය. අද නම් මෙහෙම ඉන්නවා තමයි. හැබැයි මතක තියාගන්න ඕනේ අපි තාම හිතට වහල් කියලා. තව කෙනෙකුගේ වහලෙක් කියලා කිව්වොත් අපිට කේන්ති යනවා. හැබැයි දන්නේම නැතුව අපි 5 දෙනෙකුට වහල් වෙලා ඉන්නේ. කාටද වහල් වුනේ? ඇහැට වහල්, කනට වහල්, දිවට වහල්, කයට වහල්, නාසයට වහල්, මනසටත් වහල්. එහෙම නැත්නම් මනස ගැන නොකීවත් මේ හැම ඉන්ද්‍රියක් සම්බන්ධවම මනස සම්බන්ධ වෙලා තියෙනවා. එහෙනම් මේ ඉන්ද්‍රියන් ඔක්කොටම අපි වහල් වෙලා ඉන්නේ. ආන් එහෙම වහල් වෙලා ඒ ඉන්ද්‍රියන්ගේ ඕනෑපාකම් සම්පූර්ණ කර ජීවත් වෙනවා. ඉල්ලන පැත්තට නැමෙනවා. කියන දේට ඔළුව වනනවා. හැබැයි බලහම හුඟක් නැමිලා තියෙන්නේ හොඳ පැත්තට නෙමෙයි වැරදි පැත්තට. මේ උපාදානස්කන්ධයේ හින්දා අවුරුදු කෝටි ගාණක් ඔබ අපායේ හිටියා. ඔය හිත හින්දා අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් අපායේ හිටියා. ඔබත් හිටියා, මමත් හිටියා. තිරිසන් ලෝකෙත් හිටියා, പ്രേත ලෝකෙත් හිටියා, අසුර ලෝකෙත් හිටියා. හැබැයි දිව්‍ය ලෝකවලත් බ්‍රහ්ම ලෝකවලත් හිටියේ නෑ කියලා කියනවා නෙමෙයි. අපි ඒ තැන්වලත් හිටියා. වැඩිපුර ඉන්නේ ඇත්තේ දුක් විඳින තැන්වල. මොන තරම් දුක් විඳින තැන්වල ඉන්නේ ඇත්තේ? වැසිකිලි වලවල් පණුව වෙලා, අසුචි ගොඩවල් වල පණුව වෙලා, කුණු කාණු වල පණුව වෙලා, මහ පොළොවේ පණුව වෙලා, ඉහෙඳ මැස්සෝ වෙලා, කෝඳුරුව වෙලා, මදුරුව වෙලා අපි කොයි තරම් දුක්ඛිත ජීවිත නම් ගත කරන්නේ ඇද්ද? මේ සංසාරේ එහෙම ජීවිත හම්බ වුණේ නෑ කියලා කොහොමවත් කියන්න පුළුවන් කමක් නෑ. අසුචි ගොඩක් උඩ වහලා ඉන්නේ ඉහෙඳ මැස්සෝ ගොඩක් දැක්කහම අද ඇති වෙන්නේ පුදුම පිළිකුලක්. ඉහෙඳ මැස්සෝ ඒකේ වහලා බොහොම ආසාවෙන් ඒක කනවා. හැබැයි ඒක දැක්කහම අපිට ඇති වෙනවා පිළිකුලක්. ඒ වුණාට මතක තියාගන්න ඕනේ මමත් ඉහෙඳ මැස්සෙක් වෙලා මේ වාගේ අසුචි ගොඩවල් වල කී කාලයක් ලගින්න ඇද්ද කියලා.
දැන් මේ වෙනකොට ඔබත් මමත් එතන නෙමේ ඉන්නේ. අපි ඉහෙන බස්සගේ තැනත් නෙමේ ඉන්නේ. අපි මදුරුවාගේ තැනත් නෙමේ ඉන්නේ. අපි පණුවගේ තැනත් නෙමේ ඉන්නේ. එහෙනම් තිරිසන් ලෝකෙත් නෙමේ, പ്രേත ලෝකෙත් නෙමෙයි, අසුර ලෝකෙත් නෙමෙයි, නිරයෙත් නෙමෙයි ඉන්නේ. බොහොම හොඳ ස්වර්ගයක අපි ඉන්නේ. මනුස්ස ලෝකෙ කියලා කියන්නේ හොඳ සුගතියක්. බොහෝ කුසල් වර්ධනය කරගන්න පුළුවන් තැනක් මනුස්ස ලෝකේ. දැන් මෙතන ඉඳලා කල්පනා කරන්න ඕනේ අර අසූචි ගොඩේ ඉන්න ඉහෙඳ මැස්සෝ දැක්කහම පිළිකුල්. හැබැයි මමත් ඔතන හිටියා. ආයෙත් ඔතෙන්ට යනවද කියන එක තමයි මෙතනදි තීරණය කරන්න තියෙන්නේ. බලාගෙන ගියහම අපිට අවංකව අපි ගැන කල්පනා කරලා බැලුවොත් වැඩි ප්‍රවණතාවයක් තියෙන එහෙ යන්න මිසක් මෙතනින් ඉහළ යන්න නෙමෙයි. එහාට යන්න කැමති නැත්තම් විශේෂයෙන් සිල් ආරක්ෂා කරගන්න ඕනේ. ඒ සීලයේ තමයි උපදින තැන තීරණය කරන්නේ. අපි සියලු දෙනාගේම ඊළඟ උපදින්නේ කොහෙද කියන කාරණාව තීරණය වෙන්නේ මේ සීලයත් එක්ක. සිල් කියන කාරණාව අමතක කරලා අනිත් ඔක්කොම කරන්න පුළුවන්. මේ වස්සාන කාලේ කොච්චර පින්කම් කරන්න පුළුවන් කාලයක්ද? කොයිතරම් වටින කාලයක්ද වස්සානය කියලා කියන්නේ? අතීත දායකයා ස්වාමින් වහන්සේට වස් ආරාධනා කරගෙන 3 මාසෙම සිල් සමාදන් වුණා. සමහර අය මාස 2ක්, සමහර අය මාසයක්, සමහර අය 15 දවසක් සිල් සමාදන් වුණා. ඒවට කියන්නේ ප්‍රාතිහාර්ය පක්ෂයේ සිල් කියලා. එහෙම සිල් රැකගෙන උදේට හවසට එමින් වත්පිළිවෙත් කරමින් අපෝපස්ථාන කරමින් දායක පාර්ශ්වය රැස් කරගත්තේ අප්‍රමාණ කුසලයක්. හැබැයි සිල් සමාදන් වුණා කියන කාරණාව විශේෂයෙන්ම සඳහන් කළා. නමුත් වර්තමානයේ ඒ කාරණාව සෑහෙන්න වෙනස් වෙලා දායකයෝ බලාගෙන ඉන්නේ 3 මාස ඉවර වෙච්චාම අපි පින්කම කරන්න කියන තැනට එන්නේ. ඒක ඒ තරම් ලොකු ප්‍රයෝජනයක් නෙමෙයි වස් කාලේ. ඒක වස් කාලේ දවස් 90ක් ගෙවිලා ගිහිල්ලා තියෙනවා. දල වශයෙන් බලහම අපි පින්කමක් කරන්න ලෑස්ති වෙන්නේ එක දවසයි. දවස් 90ක්ම ගෙවිලා ගියා. අර අන්තිම දවස් ඇතැරිලා ගියාට කමන්නේ එතෙක් කරන්න පුළුවන් ටික කරගත්තා නම්. එහෙනම් ඒ වස්සානේමයි මේ තියෙන්නේ. මොන තරම් කුසල් රැස් කරගන්න පුළුවන් කාලයක්ද? ඒ කුසල් ටික අත්පත් කරගන්න අපි ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. සමහර වෙලාවට 3 මාසයේ අන්තිම වෙලා අපි කරන මහ පින්කමේ ඒ පින්කමත් හොඳට කරන බව ඇත්ත. ඒ වුණාට පින්කම කරන අපි පන්සිල් මතවත් පිළිටන්නේ නැතුව තමයි ඒ පින් කරන්නේ. පින්කම මහත්ඵල මහානිසංස වෙනවද? ඒක මහත්ඵල මහානිසංසදායක වෙන්නේ. නමුත් හිතේ තියාගෙන ඉන්නවා මම මෙච්චරක් වියදම් කරලා කටිනයක් කළා කියලා. ඒකෙන් රැකවරණයක් නෑ. සිල් තිබ්බේ නැති හින්දා මැරිලා ගිහිල්ලා උපදින්න වෙන්නේ තිරිසන් අපායේ. එහෙනම් වෙන්න ඕනේ මේ ජීවිතේ ඉවර වෙනකොට ආයෙ තිරිසනෙක් වෙනවා කියන කාරණාව නතර කරගන්න කටයුතු කරන්නයි මේ සිල් ආරක්ෂා කරන එක අපිට වටින්නේ. ඇහැ ඉල්ලන රූපේ ඇහැට දෙන්න ගිහිල්ලා මට කොච්චර කෙලෙස් රැස් වුණාද? කනේ ආහාරයේ ශබ්දය එයාට ඒ ටික දෙන්න ගිහිල්ලා මට කොච්චර කෙලෙස් රැස් වුණාද? දිවේ ආහාරය හොයලා දෙන්න ගිහිල්ලා අපිට කොච්චර කෙලෙස් රැස් වුණාද? මේ කරුණ භාග්‍යතුන් වහන්සේ වෙන වෙනම පැහැදිලි කරනවා එකක් ගන්න. අපි කොයිතරම් කෙලෙස් සහ පව් රැස් කරගත්තද? එහෙනම් මේ ඉන්ද්‍රියන් අරමුණු කරගෙන අපි අනුභව කරලා තියෙන්නේම විෂ පිරිච්ච දේවල්. එහෙනම් මේ කයත් කොයි වගේද? විෂ පිරිච්ච කේක් ගෙඩියක් වගේ. ඒ හින්දා පාලනය කරගන්න බැරි වෙච්ච හිත හැම වෙලාවෙම සත්වය ආරගෙන ගිහිල්ලා තියෙන නිරේට. හැම වෙලාවෙම සත්වය සතර පායට. ඒ හින්දා පඬිත ජාතියක ඉපදිලා ඉන්න අපි, හොඳට හිතක් තියෙන අපි, අපේ හිත කීකරු කරගත්ත දවසට තමයි අපට සතුටු වෙන්න පුළුවන් දවස. ඒ හින්දා කල්පනා කරන්න ඕනේ අද හුස්ම ටික පිට වෙලා ගියොත්, දැන් හුස්ම ටික පිට වෙලා ගියොත් කොහෙද උපදින්නේ කියලා. මංගාව සිල් තියෙනවද කියන කාරණාව හැම වෙලාවෙම අහලා බලන්න ඕනේ. අහවල් සිල්පද නම් කැඩිලා කියලා දැනෙනවා නම් ඒක හදා ගන්න ඕනේ. හැම වෙලාවෙම අඩුපාඩු සිල් සම්පූර්ණ කරගන්න ඕනේ. පන්සිල් සමාදන් වෙලා නිදා ගන්නවා යහන උඩ මැරුණත් කමක් නෑ, මොකද සිල් මත ඉඳලා මැරිලා තියෙන්නේ. හෙට උදේ අවදි වෙලත් ඒකම දැනගෙන හෙට උදෙත් හොඳට මේ සීලේ සිහිපත් කරගෙන කල්පනා කරනවා හවස් වෙනකම් ආරක්ෂා කරනවා කියලා. පාරේ යනකොට වාහනේ හැපිලා මැරුණත් කමක් නෑ, අපි සිල්වත් තැනක හිටියේ. සමහර කාලවලට ස්වභාව ධර්මයෙන් සමාජයට එන ව්‍යසනයන් බොහොමයි. භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලෙත් ඒ කරදර තිබුණා. බේරන්න පුළුවන් හැම වෙලාවකම බේරගන්න කටයුතු කළා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ බේරෙන්න බැරි තැනක් එනවා කියලා තේරෙනවා නම්
හොඳට සිල්වත් වෙලා ඉන්න කියලා. මැරුණට කමක් නෑ සිල් තියෙනවා නිරේට යනවා කියන බය අපිට නැතුව යනවා. එවන් ජීවිතයක් පෝෂණය කරන්න පුළුවන් මනුස්සයෙකුටයි. තිරිසනෙකුට ඒ වැඩේ කරන්න බෑ. මිත්‍යාදෘෂ්ටිකව ඉපදුනා නම් ඒත් ඒ වැඩේ කරන්න බෑ. සම්මාදිට්ඨිකයි කියලා ඉපදිලා සම්මාදිට්ඨිකයි කියලා හිතාගෙන ඉන්න අපි සමහර වෙලාවට හුඟක් අය මිත්‍යාදෘෂ්ටිකයි. ආන් ඒ කරුණු හොඳට දැනගෙන නිර්මල ධර්මයෙන් ඒ කාරණා අවබෝධ කරගෙන මම සම්මාදිට්ඨිකද මම මිත්‍යාදෘෂ්ටිකද කියන කාරණාව හොඳට තමන් එක්ක තර්ක විතර්ක කරලා මගේ සරණ තියෙනවද මගේ සරණ බිඳිලද මට භාග්‍යතුන් වහන්සේ සැකද නැත්නම් හරියටම මං තිසරණ සරණ ගියපු කෙනෙක්ද හරියටම සරණ ගියා නම් මම මේ සංසාරේ ආරක්ෂා සහිත පුජ්‍යලයක් මයි කියන සතුට අපිට නිරන්තරයෙන් උපදිනවා. ඒ සතුටත් එක්ක ගුණධර්ම තව තවත් දියුණු කරන්න හිතෙනවා. සිල් ගුණ ආරක්ෂා කරගෙන මනාව සරණ ගියපු ශ්‍රේෂ්ඨ ජීවිතයක් පෝෂණය කරගන්න අපි කරන හොඳ සහ නරක කියන හැම දෙයක්ම විපාක තියෙනවා කියන කාරණාව දැනගෙන නරක දේවල් වලින් පුළුවන් තරම් වැළකීලා හොඳ දේවල් මතම පිහිටලා ජීවිතේ පෝෂණය කරගන්න මේ ධර්ම අවවාදය අපි සියලු දෙනාගේම ජීවිතවලට මහත් වූ උපකාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.